සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානයයි. එවන් වූ උත්තම ධර්ම දානමේ පින්කමකට දායක වන්නට තරු ටීවී අපේ පන්සල මාධ්‍ය ජාලයෙන් පින්වත් සැදැහැති ඔබටත් වටිනා අවස්ථාවක්. ගෙවී යන ගෝලීය වසංගත තත්ත්වය යටතේ සංවිධානය කරගත නොහැකි සද්ධර්ම දේශනා ආශිර්වාද බෝධි පූජා පින්කම් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වනු ලබන ධර්ම දේශනා සුජීවත්ව සිටින්නන්ට සෙත්පතමින් පවත්වනු ලබන ධර්ම දේශනා ජන්මදින සංවත්සර වෙනුවෙන් පවත්වනු ලබන අනුස්මරණීය පින්කම් ඇතුළු ඕනෑම අවස්ථාවකට සද්ධර්ම දේශනාවකට දායකත්වය ලබා දී තරු ටීවී 9FM නාලිකා හරහා එකවර ලක්ෂ සංඛ්‍යාත ලෝවාසී සදහැවතුන් උදෙසා දිවාරෑ පින් වැඩෙන උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නට පින්වත් ඔබට අවස්ථාව 0.74 0.39 47 78 0.74 0.39 47 78 0.74 0.39 47 78 යන දුරකථන අංක හරහා අප අමතන්න. තරු ටීවී අපේ පන්සල YouTube නාලිකාව නරඹන පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ පින්බර වස් කාලයේ තරු ටීවී අපේ පන්සල නාලිකාව තුලින් ඔබ සියලු දෙනාගේම හදවත් සුවපත් කරනු පිණිස පවත්වනු ලබන දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් සිද්ධ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. මේ උතුම් ධර්මදේශනාව සිද්ධ කර දීම සඳහා අප කෙරේ අනුකම්පාවෙන් යුක්තව වැඩම කොට වදාළනවා වාතුව මොරන්තුඩුව කුඩා ගෝනදුව උත්තර චේතියාරාම පුරාණ මහ විහාරාධිවාසී ඓතිහාසික වීදාගම සිරි ගණානන්ද පිරිවෙනෙහි ආචාර්ය මහාවංශ පරිවර්තක මණ්ඩලයේ දමිළ භාෂා මහාවංශ පරිවර්තක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය පූජ්‍යපාද වලපනේ රතනවංශ ස්වාමින් වහන්සේ. ඒ වගේම මේ උතුම් ධර්මදේශනාවේ අද දින දායකත්වය දරන්නේ ප්‍රේමදාස විජේසිරි මහතා. එතුමාගේ මූලික අරමුණ වෙන්නේ දූ දොරන් ඇතුළු පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම, ඉමාෂා ඉසුරු යන දිනවරුන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, නොරියා රූපරත්න රන්වියල්ලියා පියවරුන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්. තුන්සිත පහදාගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව අපිත් මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. අප කෙරේ අනුකම්පාවෙන් යුක්තව අද දින මේ උතුම් ධර්මදේශනාව සිද්ධ කර දෙන ලෙසට ඔබ වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සාදු සාදු වන්දනා පෙරදි පින් සිත් පෞනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තත්‍ර සුදං භගවා නාලන්දායන් විහෙරති පාවාරිකම්බ වනීති. ඒ අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේට নমස්කාරය වේවා. සදැහැති වාසනාවන්ත සුපින්වත්නි, අපේ පන්සල තරු ටීවී නාලිකාව හරහා මේ වෙලාවේ සූදානම් වන්නේ සුපුරුදු පරිදි සිදු කරනු ලබන දායකත්ව සද්ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමට සහ ශ්‍රවණය කර ගැනීමට. අද මේ දායකත්ව සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්ව දරන ඇත්තෝ ආරම්මන හැටියට ඉදිරිපත් කරලා තිබෙනවා ප්‍රේමසිරි විජේසිරි දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමට ඉමාෂා ඉසුරි යන දියණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට නොරියා රූපරත්න රන්මිල්යා කියන ඒ ඇත්තෝ විසින් දායකත්ව දරනවා ආරම්මන ඉදිරිපත් කරලා පින් අනුමෝදන් කිරීම ආශිර්වාද කිරීම ආදිය දේශනාව අවසානයේ සිද්ධ කරන්නට අදහස් කරනවා. ඒ අනුව අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්බර දායකත්වයේ සඳහා ඉදිරිපත් වුණ ඇත්තන්ටත් අන්තර්ජාලය හරහා මේ දේශනාව ශ්‍රවණය කරන පින්බර ඔබටත් මේ උතුම් වූ දේශනාව නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව මූලික වශයෙන් සිදු කරනු ලබනවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ ගාමිනී කියන සංයුක්ති නවවන සූත්‍රය හැටියට සඳහන් වන කුල සූත්‍ර දේශනාවයි මාතෘකාව. කුල කියන මේ පදයට මේ වචනයට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ සූත්‍රයේ නාමාර්ථය හැටියට නිවස පිළිබඳව, පවුල පිළිබඳව, කුලය පිළිබඳව සඳහන් වීමකුයි අන්තර්ගතයකුයි මේ සූත්‍රයේ සඳහන් වන්නේ. ඒ නිසා කුලයක දියුණු වීම පිළිබඳව, කුලයක් දියුණු වන්නට, පවුලක් දියුණු වන්නට ධන ධාන්‍ය වස්තු සම්භාරය විනාශ නොවන ස්වභාවය කෙබඳුද කියන ආකාරය පිළිබඳවයි මේ සූත්‍රයේදී දේශනා කළේ. ඔබ දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ දෙසටක් මිත්‍යා දෘෂ්ටික අදහස් ආගම් දර්ශන ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ තිබුණා. ඒ සෑම ආගමක් තුලින්ම මගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට පින්වත්නි නිතරම කෙනෙහිලිකම් චෝදනා ගැරහීම් තමයි එළඹිලා ආවේ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ලෞකික දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුව කරා යන මාර්ගය කියලා දුන්නා. එදිනෙදා රැස් කරන දේවල් වලට වඩා සියල්ල අතහැරලා යනවා කියන මතය තුල ජීවත් වෙන්න කියන එක ඉගැන්වුවා. සත්‍ය දර්ශනයක් උගන්වපු නිසා අජ්ජත්තං රූපසංක චිත්තෝ විහෙරිතබ්බං කියලා නිරන්තරයෙන් වදාළ නිසා ආධ්‍යාත්මය පිරිසිදු කරගත්තු මානවයෙක් හැටියට, මිනිස්සෙක් හැටියට මේ මනුස්ස ලෝකේ වාසය කරන්නට කියලා වදාළ නිසා සත්‍ය හොයපු මිනිස්සු, ඇත්ත හොයපු මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුගත වුණා, ධහමට අනුගත වුණා. පෞකාර වැඩ, නොහික්මුණු වැඩ, වනචාරී වැඩ කරපු මිනිස්සු
ඒ සියල්ලෙන්ම ඉවත් වෙලා මගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට නතු වුණා. ජීවිත කාලේ පුරාවටම පෞකාර ක්‍රියාවල නියැලිලා හිටිය අය ඒ වගේ ඉවත් උනේ අච්චයන් අච්චයතෝ දිස්වා වැරැද්ද හැටියට දැක්වා. අච්චයන් අච්චයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති. ඒවට විසඳුම් හෙව්වා. වැරැද්දක් සිද්ධ වුණා නම් ඒ වැරැද්ද කොහොමද නිවැරදි කරගන්නට ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ එදා දේශනා කළා. ඒ අනුව දිවි පෙවෙත එදා ඒ ඇත්ත සකසගත්තා. ආයතින් සංවරං ආපජ්ජති කියලායි මතක් කළේ. ඒ ඇත්ත ඉන්ද්‍රියය මනවින් හික්මවා ගත්තා. අහලා තියෙනවා ඔබ අඟුලිමාල පිළිබඳව. පින්වත්නි එදා ඒ වැරැද්ද මිනි මරුවෙක් හැටියට දකින මිනිස්සයව මරලා ඇඟිලි කපාගෙන මාලයක් හැටියට පළඳගෙන ඉදිටි. එනිසාමයි අඟුලි මාල කිව්වේ. අඟුලි කියන්නේ ඇඟිල්ලට, මාලය කියන එක පිළිබඳව දන්න. මේ ඇත්ත පිළිබඳව එදා සිහිපත් කළ පමාවෙන්ම තැති ගැනීමක්, බයක් මිනිසුන්ගේ හදවතේ ඇති වුණා. මේ ඇත්ත කරන මේ වැරැද්ද පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අද්දසාකෝ භගවා දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්තේන මානුසකේ දිවසින් බලා වදාලා මෙන්න මේ සත්වයව මෙතනින් ගලවන්න පුළුවන්ද? ඒ අනුවයි භාග්‍යවතුන් වහන්සේ එදා මේ අඟුලිමාල හොයාගෙන ඒ මහා ඝන වනයේට වැඩි. එදා මේ ඇත්තගේ මනස සුද්ධ කළා. වැරැද්ද හැටියට දැක්කා. වැරැද්ද නිවැරදි කරගන්න ඕන ආකාරය පිළිබඳව ඇහුවා. ඒ මාර්ගය කියලා දුන්නා. අනේ පින්වත්නි, එදා ඒ පාරිශුද්ධ වුණ චරිතය අද මේ වෙනකම් කතා කරනවා. වෙන යමෙක්ව නම් කතා කරાવી. එනිසා ඔබ මතක තබා ගත යුතුයි, වැරැද්දක් සිද්ධ වුණා නම් ඒ වැරදි නිවැරදි කරගෙන දහමට අනුව ජීවත් වෙන්න. නිතරම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට ඇඟිලි දිගහැරලා මිනිස්සු චෝදනා කළා. ඒ කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරපු මිත්‍යා දෘෂ්ටික මිනිස්සු. එදත් එහෙමයි. හේතුව බුදුරජාණන් වහන්සේගේ දර්ශනය බලකිරීමක් නැහැ. නුඹ මේ ධහමට අවනත විය යුතුයි, නුඹ මගේ ධර්මයමයි පිළිගත යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ කිසිම විටක වදාළේ නැහැ. උන් වහන්සේ මතක් කළේම, දේශනා කළේම කැමැති කෙනෙකුට මෙයට නතු වෙන්නට පුළුවන්. කැමැති කෙනෙකුට මේ ධර්මය වටහා ගන්නට පුළුවන්. කැමැති නැතිනම්, මේ ධර්මය පිළිබඳව අවශ්‍යතාවයක් නැතිනම් ඔබට මෙතනින් නික්මිලා යා හැකියි. බලන්ට නිදහස් චින්තනය පිළිබඳව සුගත තථාගතයන් වහන්සේ ශ්‍රාවකයට දීපු පණිවිඩය. එදා එවැනි පණිවිඩයක් සමාජගත කළා. ශ්‍රාවක පිරිසේ අඩුවීමක් නැහැ. ශ්‍රාවක පිරිස දිනෙන් දින වැඩි වෙනකොට අන්‍ය තීර්ථකයෝ විනාශ කරන්නටයි බැලුවේ. සුන්දරීව ඝාතනය කරලා රතියාය රතියන් සිංඝාතකේන සිංඝාතකම් උපසංකමිත්වා මිනිස්සේ උජ්ජාපේසුම්. පාරක් ගානේ අර මලකඳ අරගෙන, හන්දියක් ගානේ මලකඳ අරගෙන මිනිස්සුන්ව ඇවිස්සුවා, මිනිස්සුන්ව කුලප්පු කෙරෙව්වා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ පුරිස කිච්ඡං කරිත්වා, පුරුෂ කෘත්‍යය කරලා සුන්දරීව මරලා කියලා. පින්වත්නි, එදා මිනිස්සු ඇඟිල්ල දිගෑරලා බුදුරජාණන් වහන්සේට චෝදනා කළා. මේක සෙසු දර්ශනවල, සෙසු ඉගැන්වීම් වලට, මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලට මහා සාධකයක් වුණා. අන්න ඒ වගේම සූත්‍ර විග්‍රහයක් තමයි මේ කුල සූත්‍රයේදී සඳහන් වන්නේ. තථාගතයන් වහන්සේ එදා ධර්මචාරිකාවේ වැඩම කරලා කොසල් රටට වැඩම කළා. කොසල් රට නාලන්දාවටයි වැඩම කළේ. නාලන්දාවට වැඩම කරපු වෙලාවේ తත්‍ර සුදම් භගවා නාලන්දායන් විහෙරති පාවාරිකම්බ වනේ. නාලන්දා නුවර තිබුණා අඹ වනයක්. ඒ අඹ වනය පාවාරික අඹ වනය කියලායි හැඳින්වුනේ.
සෙනසුනක් විමසලා බැලුවා. ශ්‍රාවකයින් වහන්සේලා 500 නමක් පිරිවරාගෙන මම අද වැඩ ඉන්නේ මේ ඇතු පිරිවරාගෙන කොහෙද කියලා. අනේ වෙන තැනක් තිබුණේ නෑ. වනසෙනසුනක් තිබුණා, අඹ උයනක් තිබුණා. මේ අඹ උයනට වැඩම කරලා ශ්‍රාවකයින් වහන්සේලා පිරිවරාගෙන වැඩ හිටියා. දැන් මේ ආරංචිය මුළු පළාතෙම පැතිරිලා යනවා. සුගත බවත් ගෞතමයන් වහන්සේ මෙන්න මෙහෙම ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන අර කියන අඹවනේ වැඩ ඉන්නවා කියලා. පින්වත්නි, මේ ඇරයුම මේ ආරංචිය ලැබුණ වහාම ශ්‍රද්ධාව තියෙන, ගෞරවය තියෙන, ප්‍රසාදය තියෙන මිනිස්සු බුදුරජාණන් වහන්සේව හොයාගෙන ඉන්න තැනට පැමිණියා. බලන්න මේ ශ්‍රද්ධාව කියන එක කාගේ හරි මනසක් තුල තියෙනවා නම් පින්කම් කරන්නට අරමුණ පහළ වුණ වහාම ක්‍රියාත්මක වෙනවා. පින්කම් කිරීමම කල යුතු නෑ, සිතන පමණින් ඒ පින ලැබෙනවා. ඔබ අහලා ඇති පෙර දවස තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු සමයක දේවතාවියක් සිහිපත් කළ පුවතක් විමානවත්තු පාළියේ සඳහන් වෙනවා. දවසක් මේ තැනැත්තිය මග ගමන් කරන වෙලාව, පාරක යන වෙලාවේ ඈත දැක්කා වැටකොළු මල් වගේක් පිපිලා තියෙනවා. මේ මල් ටිකක් නෙලාගෙන ධාතු සෑයකට පූජා කරන අදහසින් මෙය ගමන් කළා. අනේ මගදී එළදෙනක් කැනලා මෙතුමිය මිය ගියා. මේ කාන්තාව මිය ගිහින් නින්දෙන් පිබිදියාක් මෙන් සුගතියේ පහළ වුණා. සුගතියේ පහළ වුණ මෙය හිසේ පටන් පාදාන්තය දක්වාම පැලඳගෙන හිටියේ රන් ආභරණ. ඒ තරම්ම සුන්දර ලස්සන දිව්‍ය කුමාරිකාවක් හැටියටයි පහළ වුණේ. බලන්න මොන තරම්නම් අසිරියක්ද කියලා. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය තලයේ වැඩම කරපු වෙලාවක මේ දෙව්දුවව දැකලා දෙව්දුවගෙන් අහනවා, කවර පිනක් කරලාද මේ දිව්‍ය තලයේ උපන්නේ? දිව්‍ය තලයේ උපත ලබන්නට තරම්, මේ තව්තිසාවට එන්නට තරම් මොකද්ද කරපු කුසලය? ඒ වෙලාවේ ඇය කියනවා, කෝසාතකී නාම ලතත්ති බන්තේ කිත්තිතා අන විජ්ජිතා තස්ස චත්තාරි කුප්පානි තූපං අභිහරින් අහං. ස්වාමීනි, මනුස්ස ලෝකේ තියෙනවා වැල් වර්ගයක්. කෝසාතකී නාම ලතා අත්ති බන්තේ, වැටකුළු කියලා මල් වැල් වර්ගයක් තියෙනවා. කිත්තිතා අන විජ්ජිතා, හරි ප්‍රසිද්ධයි ස්වාමීනි ඒ වැල. තස්ස චත්තාරි කුප්පානි තූපං අභිහරින් අහං. ඒකෙන් මල් 4ක් කඩාගෙන මම ධාතු සෑයට, සුගතයන් වහන්සේගේ ධාතු සෑයකට පූජා කරන අදහසින්මයි ගියේ. අනේ මගදී එළදෙනක් ඇන්නා, ස්වාමීනි මම මිය ගියා. මගේ සිතේ තිබුණේ පින්කම කරන්නට, පින්කම කරගන්නට බැරි වුණා. නමුත් ස්වාමීනි, ඒ සිතුවිල්ලේ පමාවෙන්ම සුගතියට එන්නට මග විවර වුණා. මේ කාරණාව මතක් කරපු වහාම සක්‍ර දේවේන්ද්‍රයා මතක් කරනවා මාතලීට. මාතලී කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ රතාචාර්යවරයා. පස්ස මාතලී අච්චේරං චිත්තං කම්ම පලං ඉදං අප්පකම්පි කතන් දෙයයන් පුඤ්ඤං හෝති මහප්පලං කියනවා. බලන්ට මාතලී මේ පිනේ වටිනාකම්. අප්පකම්පි කතන් දෙයයන්, සුළු දෙයක් දුන්නත් පුඤ්ඤං හෝති මහප්පලං, පිනනම් මහත්ඵලයි. එසේනම් පාරිශුද්ධ විය යුත්තේ මේ සිතුවිල්ල. චිත්තුප්පාද මත්තම්පිකෝ අහං චුන්ද බහුකාරං වදාමි කීවේ එනිසා. කුසල් සිතේ පහළ වීම අගය කළ යුතුයමයි. අනේ පින්වත්නි, එදා මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ පාවාරික අඹ වනයේට මිනිස්සු දන්න අය පැමිණියා. මේ කීර්ති රාවය පිළිබඳව, මේ ප්‍රසාදය පිළිබඳව උරණ වෙලා හිටියා. ඊටමත් කනගාටුවෙන් හිටපු අය හිටියා. ආරංචි වුණා. මේ ඇත්තගේ දායකයෙක් හිටියා, අසිබන්ද පුත්‍ර ගාමණී කියලා. එදා මේ දායක මහත්තයා, මේ ගාමණී කියන කෙනා
තමන්ගේ ශාස්ත්‍රූවරයා වුණ නිගණ්ඨනාථ පුත්‍ර වෙත එළඹුණා. නිගණ්ඨනාථ පුත්‍ර වෙත එළඹිලා වන්දනා කරලා සිහිපත් කළා මම ආවේ ඔබ වහන්සේව වන්දනාමාන කරන්නට. මෙහිමයි කියලා වන්දනාමාන කරලා සේරම ආචාර ගෝචර සමාපන්නව පසකින් වාඩි වුණා. ඇවතුම් පැවතුම් සියල්ලම යහපත්. අනේ වාඩි වුණ වෙලාවේ ඉඳලා මේ කෙනාගේ මනස පින්වත්නි තව ව්‍යාකූල කළා. මොනවද කීවේ? ඔබගේ පැමිණීම යහපත්. ගාමිණී ඔබ එනකම්මයි මම හිතී. මට තියෙනවා යමක් කරන්න. ඔබ මේ කාරණාව කරනවා. ඔබ වහන්සේ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්නම් කියන්ට කීවා. අනේ මේ වෙලාවේ මේ නිගණ්ඨනාථ පුත්‍ර කියනවා මේ ආසන්නයට ගෞතම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩම කරලා බලන්ට බුදුරජාණන් වහන්සේ කියලාවත් භාග්‍යවතුන් වහන්සේ කියලාවත් නෙමෙයි ආමන්ත්‍රණය කළේ අර මනසේ තිබෙන ද්වේෂ සහගත බව පැහැදිලි. ශ්‍රමණ බවත් ගෞතමය මෙහිමයි ආමන්ත්‍රණය කළේ. වහාම යන්න කීවා උන් වහන්සේ වෙත. ගිහිල්ලා වාදයක් ඇති කරන්න කීවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද කරන්නට බොහෝ පිරිසක් පැමිණියා. අපි දන්නවා ওই සූත්‍ර දේශනා දෙසට අවධානය යොමු කළා. සෑම සූත්‍රයකදීම අපිට බොහෝ විට මේ වාද පිළිබඳව සඳහන් වන සූත්‍ර දේශනාවලදී පේනවා බුදුරජාණන් වහන්සේව පරාජයට පත් කරලා මහත් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් තමයි මේ වාද කරන අය බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා තියෙන්නේ කියන එක හොඳටම පැහැදිලි සූත්‍ර දේශනා අධ්‍යයනය කරනකොට. ඒ වගේ අවස්ථාවක් තමයි මේක. බුදුරජාණන් වහන්සේ වතාවක් වදාලා නාහම් භික්කවේ ලෝකේන විවදාමි ලෝකෝචකෝ භික්කවේ මයා විවදති. මහණෙනි කවදාවත් මම වාද කරන්නට යන්නේ නැහැ. නමුත් ලෝකෝචකෝ භික්කවේ මයා විවදති. මාත් එක්ක මේ ලෝකයයි වාද කරන්නේ. වාද විවාද කරන්නේ මේ ලෝකයා මාත් එක්ක මිස මම වාද කරන්නට යන්නේ නැහැ. එහෙනම් ඔබට හිතේවි ඇයි එහෙමනම් බුදුහාමුදුරන්ට එතනින් වඩින්න තිබුණා? සමහරු ආලවක ඇවිල්ලා වාද කළා. සත්‍යක ඇවිල්ලා වාද කළා. මේ වගේ තැන් වලින් බුදුරජාණන් වහන්සේට නැගිටලා යන්නට තිබුණානේ කියලා ඔබට හිතේවි. කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම විතරයි උන්වහන්සේ ඒ සිදු කළේ. ඒ හැරෙන්නට කීර්තියක්වත් ප්‍රශංසාවක්වත් ප්‍රත්‍යලාභයක්වත් බලාපොරොත්තුවෙන් කළා නෙමෙයි. එනිසා මතක තබා ගත යුතුයි වාද විවාද කරන්නට කොපමණ පිරිස් ආවත් මගහැරියෙත් නෑ භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවට සුදුසු පරිදි පිළිතුරු ලබලා දුන්නා. මොහුගේ මේ ශාස්ත්‍රූවරයා නිගණ්ඨනාථ පුත්‍ර යවන්නේ වහාම ගිහින් කතා කරන්න. වාදයක් කරන්ට ගෞතමයන් වහන්සේත් එක්ක ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක මෙන්න මේ විදිහට. එහෙම වාද කළාම ඔබගේ කීර්තිය ඔබගේ ප්‍රශංසාව මුළු මහත් කොසල් රට පුරාමත් නාලන්දාව පුරාමත් ප්‍රචාරය වෙයි. ඔබට ප්‍රත්‍යයෙන් අඩුවක් ලුහුඩුකමක් නැති වෙයි කියලා මේ මනස වික්ෂිප්ත කළා තව තවත් නිගණ්ඨනාථ පුත්‍ර. අනේ මේ ආසාවෙන් මේ ලෝභකමින් මනස පින්වත්නි එදා අවිද්‍යා අන්ධකාරයෙන් වැහුණා. මේ මිනිස්සයා කල්පනා කළා යන්න ඕන බුදුහාමුදුරුවෝ හම්බ වෙයි. මුන් වහන්සේ කියපු විදිහටම අහන්න ඕන කි. මොනවද ඉගැන්නුවේ? දැන් මේ කාල පරාසයේ නාලන්දාවේ පාවාරික අඹවණය පිහිටලා තිබෙන මේ ප්‍රදේශයේ තේනකෝපන සමයේන නාලන්දා දුබ්බික්කං හෝති. දුර්භික්ෂයක් පැතිරිලා යන කාලේ විහිතිකා සේතට්ටිකා සලාක බුත්තා
මේ කාල පරාසයේ අනේ පින්වත්නි මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් නාලන්දා නුවර. ද්විහිතිකා කීවේ ඒ නිසා තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ හේතුව කිම සේතට්ටික වපුරපු වීබලින් වත් පින්වත්නි අස්වනු ලැබුණේ නැහැ. සේතට්ටිකා කීවේ සුදු පැහැයට හැරිලා සියල්ලම බොල් වී බවට පත් වෙලා ආහාර පානයකින් තොරව ජීවත් වෙන්නේ කොහොමද කියන බයෙන් තැති ගැනීමෙන් මිනිස්සු හිටි. ඒ වගේමයි සලාකා පුත්තා සලාකවලට අනුගතව ජීවත් වුණා. සමහර විටක කැඳ ටිකක් බීලා ජීවත් වුණේ. කන්න බොන්න යමක් නැහැ, තියෙන දේ ඊටමත් අර පරිස්සමෙන් භාවිතා කරලා මේ මිනිස්සු ජීවත් වෙන කාලේ. මේ කාලෙදී මෙතුමට මේ අසිබන්ධක පුත්‍ර ගාමිනීට ඉගැන්නුවා ඔන්න ඕකෙන් පටන් ගන්න. මොකක් කියලාද පටන් ගන්නට ඕන? මේ දුර්භික්ෂ සමේ භික්ෂු සංඝයා එකතු කරගෙන මේ විදිහට චාරිකාවේ වැඩම කරන එක සුදුසුයිද? දුර්භික්ෂයක් තියනවා. මේ දුර්භික්ෂ සමේ නිවෙස් වලට පිණ්ඩපාතේ වැඩියම මිනිස්සුන්ටවත් කන්න බොන්නට නැති යමක් නැති මේ කාලය තුල ඔබ වහන්සේලා වැඩියම ඒ කුල විනාශ වෙන්නේ නැද්ද? දුගී දුප්පත් අසරණ යාචකයෝ බවට ඒ ඇත්තෝපත් වෙනවා. දැන් ඔබ දන්නවා උපයන යම් මුදලක් තියනවා නම් ඔබ දන්නවා ඒ මුදලින් ඊටාම අල්ප ප්‍රමාණයකින් හරි අපි පින්කම් වලට යොමු කරනවා යොදවන. එසේ යොමු කරන යොදවන ඒ මුදලින් ඔබ දුප්පත් වෙනවා, යාචකයෙක් වෙනවා, දුගී දුප්පතෙක් වෙලා මහපාරේ ලගින්නට වෙනවා කියලා තමයි මෙන්න මේ ඇත්ත මේ චෝදනා කරන්නේ. උගන්වලා යවුවා එහෙම ගිහින් කියන්න කිව්වා. මේ විදිහට මිනිස්සු දන් දෙන්නේ කොහොමද? මේ දුර්භික්ෂ කාලේ වීහිතිකා තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. සේතට්ටිකා සියලුම ගොයන් පිදුරු බවට පත්වෙච්ච කාලේ. සලාකා පුත්තා සලාකයකින් කූපණයකින් ජීවත් වෙන මේ කාලේ ඔබ වහන්සේලාට කොහොමද දන් දෙන්නේ? ඔබ වහන්සේලා කුලවලට නිවෙස් වලට වඩින එක සුදුසුද? මෙය සුදුසු නැහැ. ඔය පළවෙනි චෝදනාවට ඕක ගන්න කීවා. දෙවැනි අවස්ථාව කීවා කුලානං අනුද්දයන් වන්නේති. ගිහින් අහන්න කීවා බුදුරජාණන් වහන්සේ කුලානං අනුද්දයන් අනුරක්කං අනුකම්පං වන්නේති. නිවෙස් වලට ආරක්ෂාව වර්ණනා කරනවද? දයාව වර්ණනා කරනවද? අනුකම්පාව වර්ණනා කරනවද? ඒ කීවේ මේ දායක ඇත්තන්ගේ නිවෙස් වලට ඔබ වහන්සේ අනුකම්පා කරනවද? ඔබ වහන්සේ දයාව පානවද? ඔබ වහන්සේ ඒ ඇත්තන්ව ආරක්ෂා කරන්නට කටයුතු කරනවද? ඔය දෙවැනි කාරණා. මේ කාරණා දෙක අහන්න කීවා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින්. මේ ඇත්ත ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරලා පසකින් වාඩි වුණා. වාඩි වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ශ්‍රාවකයන්ව පිරිවරාගෙනයි වැඩම කළේ. අසිබන්ධ පුත්‍ර ගාමිනී ඔව් මම ශ්‍රාවක පිරිස පිරිවරාගෙනමයි මෙහෙට වැඩම කළේ. ස්වාමීනි ඔබ වහන්සේ කුලවලට අනුකම්පා කරන්න කියලා දේශනා කරනවා. කුලවලට දයාව දක්වන්න කියලා දේශනා කරනවා. කුල ආරක්ෂා විය යුතුයි කියලා ඔබ වහන්සේ වර්ණනා කරනවා. ගාමිනී මම එහෙම දේශනා කරනවා. මම එහෙම වර්ණනා කරනවා, ප්‍රශංසා කරනවා. ලැබෙන ධනය ඊටමත් අර ප්‍රවේශමෙන් භාවිතා කරන්ට කියලා මම සිහිපත් කරනවා. දුප්පත් ඇත්තන්ට දයානුකම්පාවෙන් වාසය කරන්ට කියලත් මම දේශනා කරනවා. එහෙමනම් ස්වාමීනි මේ දුර්භික්ෂ කාලේ කුමක් පිණිසද මේ නිවෙස් වලට වඩින්නේ? ඔබ වහන්සේ දයාවෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන් නම් මේ ශ්‍රාවක ඇත්තන්ගේ කුලවලට වඩින්නේ.
මේ වගේ දුර්භික්ෂ කාලෙක යන්නේ කුමක් සඳහාද? ස්වාමීනි ඒක අකටයුත්තක් නොකටයුත්තක්. ඔබ වහන්සේ වඩින එක සුදුසු නෑ. ඔබ වහන්සේ වැඩියහම මිනිස්සු තියෙන දේ සියල්ලම දෙනවා. එහෙම දැන දැන ඇයි වඩින්නේ? එහෙම වඩින්නට එපා කියලා චෝදනා කරලා එතනින් පින්වත්නි නතර උනේ නෑ. මේ ඇත්ත ගරහනවා උච්ඡේදාය අනනාය උපඝාතාය භගවා කුලානං පටිපන්නු. කුල වනසන්න නිවෙස් විනාශ කරන්න මිනිස්සුන් යාචකයෝ බවට පත් කරන්නයි බුදුහාමුදුරුවෝ මේ නිවෙස් වලට එන්නේ කියලා චෝදනා කළා. බලන්න මේක අභූත චෝදනාවක්. තථාගත බුදුරජාණන් වහන්සේ යමෙකුට පිහිට වෙනවා නම් පින්වත්නි කොපමණ ඈත වුණත් උන්වහන්සේ වැඩම කළා. ඒ නිසා මතක තබා ගත යුතුයි මාගන්ධිය සූත්‍ර දේශනාව එහෙම. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේව ගබ්බ සදිසං ගන්ධ කුටින් පහය දිව්‍ය තලයක් වගේ තිබුණ ගන්ධ කිලිය ගන්ධ කුටියෙන් වැඩම කළා අර ඈත පිටිසර ගම්මානිකට. එහෙම වැඩම කරලා කුරු රට කම්මාස ධම්ම කියන නියංගමට වැඩම කරලා තිනසන්තරකම් පඤ්ඤාපෙත්තා. තනකොළ ඇතිරිල්ලක තනකොළ මෙට්ටයකයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි. යමෙකුට පිහිට වෙන්නට ඕන කියලා හිතුණා නම් ඒ පින ඔහු සතුව පැවතියා නම් මගේ ශාස්ත්‍රු වූ භාග්‍යවතුන් වහන්සේ එම තැනට වඩිනවම එය කාටවත් වළක්වන්නට පුළුවන් කමක් නැහැ. නිකරුණේ මේ අසිබන්ද පුත්‍ර ගාමිනී චෝදනා කළා ඔබ වහන්සේ මේ කුලවලට වැඩියහම කුල ස්වාමීනි විනාශ වෙනවා. පිරිහෙනවා. ඒ ඇත්තෝ යාචකයෝ බවට පත් වෙලා මහ පාරට වැටෙනවා. යන්න එපා ස්වාමීනි ගෙවල් වල තියෙන ඔක්කොම මිනිස්සු දන් දෙනවා. ඔබ වහන්සේ වැඩියා කියලා දැනගත්ත වහාම මිනිස්සු කරන්නේ ඔය දේ. අද වුණත් බලන්න කන්නට බොන්නට යමක් නැති වුණත් තියෙන දෙයින් පින්වත්නි පිණ්ඩපාතේ ලබා දෙන මිනිස්සු ඉන්නවා. එයින් ඊටමත් අල්ප ප්‍රමාණයක් හරි මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපිලිම වහන්සේලාට පූජා කරන්නේ බුද්ධ සංඥාව මනසේ ඇති කරගෙන. ඇයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලේ ඒවංච කෝපන භික්කවේ සත්තා ඥානෙයුන් දාන සංවිභාගස්ස විපාකං යතහං ඥානාමි අදත්වාන බුඤ්ජයු. මහණෙනි මේ ලෝකේ මිනිස්සු මං තරම් දන් දීම පිළිබඳව දන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න මිනිස්සු මම තරම් දානය පිළිබඳව දන්නේ නැහැ. එහෙම දන්නවනම් මච්චේර මලං චිත්තං පරියාදාය දිත්තේය. මසුරු මලසිත වෙලාගෙන පවතින්නෙත් නැහැ. මිනිස්සු ඉඳුල්පතවත් දන් දෙන්න කැමති නැහැ. එහෙම කොට්ටාසයක් ලෝකේ ඉන්නවා. එහෙව් අය අතරත බෝධිසත්ව ගුණයන්ගෙන් යුක්ත තථාගතයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන ලද අගය කරන ලද බෝධිසත්ව ගුණයක් වන බුද්ධකාරක ධර්මයක් වන මේ දානය නැමැති පාරමිතාව ඊටමත් මනවින් පූර්ණය කරන ඇත්තෝ ඉන්නවා. දවසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය තලයට වැඩම කළා. දිව්‍ය තලයට වැඩම කරපු වෙලාවේ දෙව්දුවක් හිටියා. මේ දෙව්දුව බොහොම සුන්දරයි. දෙව්දුවගේ සමීපයට ගිහින් මතක් කළා. දස්සනං නාභි ජානාමි ඉදං පඨම දස්සනං කස්මා කායානු ආගම්ම නාම මේතං භාසයේ තව කීව. දෙව්දුව දස්සනං නාභි ජානාමි මෙච්චර කාලයක් මං දිව්‍ය තලයේ වැඩම කළා නුඹව දැක්කේ නැහැ. ඉදං පඨම දස්සන මේ පළමුවෙනි හමුවීම. කස්මා කායානු ආගම්ම නාම මේතං භාසයේ තව කොහේ ඉඳලාද මේ දිව්‍ය තලයට ආවේ පිළිතුරු දෙන්න. ස්වාමීනි මම මනුස්ස ලෝකෙ හිටියේ බොහෝම දුප්පත් 16ක් වෙලා දාසකම් කරලා නිවෙසේ වැඩ කරලා සිටු නිවසෙන් බැහැර වෙනකොට දහවල් කාලේ රොටියක් සකසගෙන ගියා මගේ දරුවන්ට දෙන වාය කියන අදහසින්. අනේ ස්වාමීනි මග යනකොට
රේවත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි. ඉනේ තිබ්බ රොටියෙන් කැබැල්ලක් කඩලා මම පූජා කළා. සංඝස්ස දේමාති මහා සංඝයාට පූජා කරන අදහසින් මේ පූජා කරන්න කියලා උන්වහන්සේ කීවා. ඒ අදහසින් පූජා කරලා ටික කාලයයි ස්වාමීනි හිටියේ මම මිය ගියා. අනේ නිදාගෙන පිබිදියාක් මෙන් සුගතියේ පහළ වුණේ. එදා මම දැනගෙන නෙමෙයි දන් දුන්නේ. කිසි අවබෝධයක් තිබුණේ නෑ මේ දානය පිළිබඳ. නමුත් ස්වාමීනි ඉදානේ වහං ජානාමි සංඝේ දින්නම් මහප්පලං. අද දන්නවා ස්වාමීනි මම සංඝයාට දන් දෙන එකේ වටිනාකම. ඉදානේ වහං ජානාමි සංඝේ දින්නම් මහප්පලං. සාහං ගන්්වා manussත්තං වදඤ්ඤු වීත මච්චරං සංඝේ දානානි දස්සාමි අපමත්තෝ පුනක් පුනක් කිය. අද දන්න නිසා මේ දානයේ වටිනාකම නැවත මනුස්ස ලෝකේ උපන් දවසට ස්වාමීනි අපමත්තෝ පුනක් පුනක් අප්‍රමාදීව නැවත නැවත සංඝේ දානානි දස්සාමි සංඝයාට දන් දෙන්න. කිසිම විටක සංඝයාගේ සීලය පිළිබඳව හෙව්වේ නැහැ. කිසිම විටක සංඝයාගේ හැසිරීම පිළිබඳව හෙව්වේ නැහැ. ආරම්මණය ඇති වුණේ මේ දානය සංඝස්ස දේ සංඝයාට දෙනවා කිය. බලන්ට මොනතරම් පිරිසිදුයි. අල්ප මාත්‍ර වූ දෙයක් දුන්නා. අප්පකම්පි කතන් දෙයයන් පුඤ්ඤං හෝති මහප්පලං. අල්පී වූ දෙයක් දුන්නත් පින්වත්නි කුසල සමුදාය මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මේ වගේ මහා ආශ්චර්ය සුගති ගමනකට මේ ගමන නවත්වන නිවන් දකින තුරාවටම සුගතියක ඉන්නට පුළුවන් ධර්මය පුහුණු කරමින් මනුතලේ හරි වාසය කරන්නට පුළුවන් හැකියාවක් මේ දන් දීම තුලින් ඇති කර ගන්න පුළුවන්. මේ අසිබන්ද පුත්‍ර ගාමිනී ගරහන්නේ ඕකට. දන් දීලා මිනිස්සු දුප්පත් වෙනවා යාචකයෝ වෙනවා ඔය වැඩේ කරන්න එපා. මේ කාලෙ තුල ඔබ වහන්සේ පිණ්ඩපාතේ යන්න එපා කියලයි මේ ඇත්ත මේ ගරහන්. මේ දුර්භික්ෂ කාලය තුල එහෙම පින්කමක් කරගත්තොත් මොන තරම් ඒ ඇත්තන්ට වටිනවද? එහෙම වටිනාකමක් නොදුන් මේ ඇත්තගේ මේ චෝදනාව දෙසට භාග්‍යවතුන් වහන්සේ අවධානය යොමු කළා. ඒ අවධානය යොමු කරපු සුගත තථාගත ගොයුම් ගොත්තු ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අසිබන්ද පුත්‍ර ගාමිනීට මතක් කළා. ඊතෝසෝ ගාමනී ඒකනවුතං කප්පෝ යමහං අනුස්සරාමි නාබි ජානාමි කිංචි කුලං. ගාමිනී මම මෙතන ඉඳලා කල්ප 91ක් ආපස්සට දිවසින් බලනවා. කල්ප 91ක් ආපස්සට දිවසින් බලන මට නාබි ජානාමි කිංචි කුලං පක්ක බික්ඛා අනුප්පදාන මත්තේන උපහත පුබ්බා. මට පේන්නේ නෑ කීවා මේ කල්ප 91ක් පුරාවට දන් දීපු මිනිස්සු යාචකයෝ වුණා කියලා. දන් දීපු මිනිස්සු මහපාරේ හිඟා කෑවා කියලා මට පේන්නේ නෑ. දුගී දුප්පත් අසරණ දිලින්දන් බවට පත් වුණා කියලා මගේ දිවසට පේන්නේ නෑ. ඒ තරම් ආශ්චර්යයක්මයි. ඒ වගේමයි අතකෝ යානිතානි කුලානි අඩ්ඩානි මහත් ධනානි මහා භෝගානි සබ්බානිතානි දාන සම්භූතානි. අද යමෙක් ධනවත්ව ආඩ්‍යව ඉසුරු සම්පත්තියෙන් භෝග සම්පත්තියෙන් ඥාන සම්පත්තියෙන් අගතැන්පත්ව ජීවත් වෙනවා නම් ඒ ඇත්ත ජීවත් වෙන්නේ පෙර දන් දීපු නිසා. මෙයයි ගාමිනී අසිබන්ද පුත්‍රය වටිනාකම දීම තුල සසර පුරාවටම දන් දීපු ඇත්තට ලැබුණා. යමක් කමක් ලැබිලා සතුටින් ජීවත් වෙන්නේ එහෙම අයයි. සමහරක් අය දුගී දුප්පත් භාවයට පත් උනේ යමක් නොදීපු නිසා. උහුල්ලලා වැඩක් නැහැ, පසුතැවිලා වැඩක් නැහැ, කලකිරිලා වැඩක් නැහැ. කෙනෙකුට ලැබෙනවා කෙනෙකුට ලැබෙන්නේ නැහැ. හේතු විමසලා බලන්න. සාදාවුසෝ භික්ඛු කාලේන කාලං අත්ත විපත්තින් අත්ත සම්පත්තින් පච්චවෙක්කිතා කීවේ නිසා.
ඒ කාල වකවානු තුල මට යම් විපතක් වෙනවා නම් මම විමසන්න ඕන මේ වෙන්නේ ඇයි? කෙනෙකුට හොඳට හැමදේම තියෙනවා දෙයියනේ මට කිසිම දෙයක් නැහැ. පින්වත්නි දීපු නොදීපු කෙනා අතර දෙදෙනා අතර වෙනස ඕක. දීපු කෙනාට බොහොමත්ම හොඳින් ලැබිලා තියෙනවා. නොදීපු කෙනාට ලැබෙන ප්‍රවණතාවය ඊටමත් අඩුයි කියලයි සිහිපත් කරලා තිබෙන්නේ. මේ සූත්‍ර දේශනාව තුල අන්තර්ගත කරලා තිබෙන මේ ධර්ම කරුණු අතරත බොහොමත්ම වටිනා කියන කාරණා 8ක් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළා. මේ ගාමිණී කියන කෙනා අසිබන්ද පුත්‍රයා මේ සිහිපත් කළේ කුල විනාශ වෙන්නේ මිනිස්සු දිලින්දන් බවට පත් වෙන්නේ මේ දන් දීම නිසා කියලා. එහෙම නෙමෙයි අසිබන්ද. එහෙම වෙන්න බලපාන කරුණු 8ක් තියෙනවා. අට්ඨකෝ ගාමිනී හේතු අට්ඨ පච්චයෝ කුලානං උපඝාතාය. දන් දීමෙන් කුල විනාශ වෙන්නේ නැහැ. කුල විනාශ වෙන්න බලපාන මේ මිනිස්සු දුප්පත් මිනිස්සු බවට බලපත් වෙන්නට බලපාන කාරණා ගණනාවක් තියෙනවා. ඒව අතරත ප්‍රධානයි කරුණු 8. රාජතෝවා කුලානි උපඝාතං ගච්ඡති. රජවරු නිසා මිනිස්සු දුප්පත් වෙනවා. දැන් ඔබට මේ රට දිහා බැලුවාම තේරෙනවා নানা ප්‍රකාර ප්‍රශ්න නිසා මිනිස්සුන්ට යන්නේනමක් නැතුව මිනිස්සුන්ගේ තියෙන ධන දාන්නේ වස්තු සම්භාරය ක්‍රමයෙන් විනාශ වෙලා යනවා. රැස් කරපුවා උනත් ක්‍රමයෙන් පින්වත්නි එහෙම නිතර භාවිතා වෙනකොට විනාශ වෙනවා. ඒවා අනිසි විදිහට මිනිසුන්ට අවභාවිතා කිරීමේ කාලවකවානුවක් ඇවිල්ලා රජතුමා මුල් කරගෙන මිනිසු දුප්පතුන් බවට පත් වෙනවා. නිසි කාලේ අයට අනුව වැය ඉදිරිපත් වෙන්නේ නැත්නම් වැයට අනුව අය දෙන්නේ නැතිනම් මේවා විනාශයට හේතු. බලාගෙන ඉඳද්දි රටේ ජනතාව දුප්පතුන් වෙනවා නම් යාචකයෝ වෙනවා නම් කන්නට බොන්නට යමක් නැතිව හිඟන මට්ටමට මිනිස්සු එනවා නම් පින්වත්නි ඒකට ප්‍රධාන කාරණයක් රටේ රජතුමා. බුදුරජාණන් වහන්සේ වදාලා රාජතෝවා කුලං උපඝාතං. රජතුමා නිසා මිනිස්සු විනාශ වෙනවා. රජතුමා නිසා මිනිස්සු දිලින්දෝ වෙනවා. රජතුමා නිසා මිනිස්සු යාචකයෝ බවටම පත් වෙලා මහ පාරවල් වලට එන්න වෙනවා. මේක එක කාරණාවක් කියලා අසිබන්දට මතක් කළා. දෙවනි කාරණාව චෝරතෝවා මේ හොරු නිසා. දැන් රට පුරාම බැලුවාම පෙහෙනවා කන්නට බොන්නට යමක් නැතිව මිනිස්සු ඊගාවට පෙළඹෙන්නේ සොරකම් කරන්න. අන් අයගේ දේපල ගන්නට. එහෙම හොරකම් කිරීම නිසා මිනිසුන්ගේ ධනය විනාශ වෙනවා. අග්ගිතෝවා ගිනිගෙන දැවීමෙන් විනාශ වෙනවා කීවා. උදකතෝවා ජලය නිසා විනාශ වෙනවා කීවා. තැන්පත් කරපු දේවල් සුදුසු කාලේ භාවිතා නොකිරීමෙන් විනාශ වෙනවා කීවා. මේ ආකාරයට කාරණා 8ක් ඉදිරිපත් කළා. පින්වත්නි නිසි කලමනාකරණයක් නැති වුණාම ධන ධාන්‍ය වස්තු සම්භාරය විනාශ වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මේ කලමනාකරණය ඉගැන්වුවේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. අය දැනගෙන වැය කරන්න කිව්වා. අද ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අය දන්නෙත් නැහැ වැය දන්නෙත් නැහැ. රටේ රජතුමාගේ පටන් දුගී දුප්පත් අසරණ පවුල දක්වාම විනාශ වෙන්න බලපාන හේතු. එදා බුදු ඇසින් දැකලා ලෝකයා හමුවේ මේ ධර්ම කාරණා වදාළා. එනිසා ක්‍රමයෙන් ලැබෙන මුදලට අනුගත දිවි පෙවතක් ගෙවන්න එතුලින් කුල විනාශ වෙන්නේ නැහැ. ලැබෙන මුදලට වඩා එහා ගිහින් බලාපොරොත්තු වෙනවා නම් යම් යම් දේවල් පින්වත්නි ඒක විනාශයට මුලමයි. අසිබන්දට මතක් කළා දන් දීම තුලින් මිනිස්සුන්ට උභය ලෝකාර්ථ සාධනය සිද්ධ කරගන්නට පුළුවන්. කවුරුම හරි කෙනෙක් චෝදනා කරනවා නම් දන් දුන්න කෙනෙක් දුගතියේ ගියා ඒ කෙනාට යහපතක් නැහැ දිලින්දෝ බවටම පත් වුණා කියලා අසිබන්දය එයා භූත චෝදනාවක් කියලායි වදාළේ. අභූතවාදී නිරයන් උපේති කීවෙත් එනිසා නොහික්මුණු නුසුදුසු වචන භාවිතා කිරීම තුළින් දුගති ගමන ස්ථිර වෙනවා.
ඒ නිසා මොහුට මතක් කළා මතක තියාගන්න බුදු කෙනෙකුට ගරහනවා නම් කෙනෙක් කුලයකට එළඹෙන්නේ නිවසකට වඩින්නේ කුල විනාශ කරන්නට යාචකයෝ බවට පත් කරන්නට කියලා ඔබ චෝදනා කරනවා නම් අසිබන්දය ඔබගේ දුගති ගමනමයි කය බිඳී යෑමෙන් මිය ගියාට පස්සේ ඔබට හිමිවත්. ඒ කාරණාව මතක් කළා. අනේ ස්වාමීනි මට මේ උගන්වපු දෙයක් මම මේ ඇවිල්ලා ඔබ වහන්සේට කිව්වේ. මෙහෙම කියපු ගමන් මොහු සිහිපත් කළා අජ්ජතග්ගේ පානුපේතං සරණං ගච්ඡාමි. අද පටන් ඔබ වහන්සේගේ සරණ යනවා ධර්මයෙන් අභිෂේක් ලබනවා ස්වාමීනි කියලා මේ ඇත්ත තථාගත දහමට අවනත වුණා. බලන්න මොන තරම්නම් ලස්සන සූත්‍ර දේශනාවක්ද කියලා. විනාශ වෙන්නට ගිය මනසක් සුගතයන් වහන්සේ සිරිමුව මඩල විවර කරලා වදාළ ඒ බුද්ධ වචනයෙන් නිවැරදි මගට ආවා. නිවැරදි මගට පිළිපන් මේ ඇත්තා තථාගතයන් වහන්සේගේ දහමට අනුගතව දිවි පෙවෙත ගත කළා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. පෙර දවස කොසල් රට නාලන්දා නුවර පාවාරික අඹවනේදී අසිබන්ද පුත්‍ර ගාමිණී කියන මේ ගෘහපතිතුමා පාදක කරගෙන දේශනා කළ ඒ සූත්‍ර දේශනාව එසේ නිමාවටපත් වෙද්දී අද දවසේ තරු ටීවී අපේ පන්සල නාලිකාව හරහා ඒ දේශනාව අපි මෙසේ නිමාවටපත් කරනු ලබනවා. දායකත්ව සහ ආරම්මන ප්‍රේමසිරි විජේසිරි යන ඇත්තන්ගේ දායකත්වයෙන් දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරවා ගැනීම කියන ආරම්මණය ඉදිරිපත් වෙනවා. ඉමාෂා ඉසුරි යන දියණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම නොරියා රූපරත්න රන්මිල්ලා කියන පියවරුන්ට පින් අනුමෝදන් කිරීම කියන මේ නාම ගෝත්‍ර මේ පත්‍රිකාව තුල අන්තර්ගත කරලා තිබෙනවා. ඔබට පැහැදිලි ඒ සද්ගුණවත් දානපතීන්ගේ ආරම්මන. එනිසා මේ අන්තර්ජාලය හරහා එක් අයෙකුට දෙදෙනෙකුට නොව විශාල පිරිසකට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශය අවස්ථාව ලබලා දීලා තිබෙනවා. ඒ උත්තම පින්කම කළ පින්බර දායකත්ව දරූ සද්ගුණවත් ඒ ඇත්තන්ගේ ආරම්මන සියල්ලම සඵල වේවා සමෘද්ධිමත් වේවා. සහලේ මියගිය සියලුම බන්දු වර්ගයා විෂයෙහි සසර පුරා හිතවත්කම් කියමින් ඥාතිත්ව කියමින් මිත්‍රත්වාදිය කියමින් සිට මිය පරලොව ගිය සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා යහපත දකීවා. යම් කිසි කර්ම දෝෂයකින් අභව්‍යගත තැනක උපත ලබා ඇතනම් එතනින් අත මිදේවා. සිය දෑතින් කළ පිනක්සේ මේ පින සාදුකාර දෙදී අනුමෝදන් වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව සිදු කරනු ලබන. ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික පින් කැමති සියලු දෙවියන්ට මේ පිනෙන් කොටසක් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා යහපත දකීවා. සුගතියෙන් සුගතියට වඩීවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සිදු කරනු ලබනවා. ඒ වගේම පින්වත්නි ආරම්මන ඉදිරිපත් කරලා ආශිර්වාදයන් බලාපොරොත්තු වුණ ඒ කුඩා දරුදැරියන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු මේ සඳහා කැපවුණ දායකත්වාදිය සපයපු සෑම සියලු දෙනාටමත් මෙම කාර්ය මණ්ඩලයටත් මේ ආශිර්වාද බල පිහිටාවා. හිසේ පටන් පාදාන්තය දක්වාම නිරෝගී සුවය ලැබෙන්නට ආයු නිරෝගාදී භාග්‍ය සම්පත්තිය පිහිටන්නට මේ රෝග බිය පැතිරිලා යන මේ ව්‍යසනය පැතිරිලා යන කාල පරාසය තුල කිසිදු හානියක් කරදරයක් නොවන්නට මේ ආශිර්වාද බල බලගතුව පිහිටාවා. නිරෝගී සුවයක් චිරජීවනයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමාවට පත් කරනු ලබනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. සාදු සාදු වන්දනා පෙරදි පින් සිත් පෞනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං